ආයුබෝවන්. යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධ රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුනුවංග. ප්‍රථමයෙන් සිරස්තල. ම්ලේච්ඡ කොටි ත්‍රස්තවාදය නිමා කළ මානුෂීය මෙහෙයුමේ ජයග්‍රහණයට 13 වසරක් සපිරෙයි. පෙට්‍රල් ලබා ගැනීමට ඉන්ධන පිරවුම් හල්වල රැඳී නොසිටින ලෙස ඛනිජ තෙල් සංස්ථාව ජනතාවගෙන් ඉල්ලයි. පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව දෙගුණයකින් ඉහළට. අයහපත් කාලගුණය හේතුවෙන් ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට දැඩි බලපෑම්. දශක 3කට අධික කාලයක් මෙරට තුළ අඳුරු මතකයන් ඉතිරි කළ ම්ලේච්ඡ ත්‍රස්තවාදය නිමා කර අදට වසර 13ක්. මේ එකී අඳුරු යුගය නිම කළ විරුවන් වෙනුවෙන් අප තබන සටහන. ඉන්දියන් සාගරයේ කුඩා දිවයිනක් බවට පත්ව ඇති ශ්‍රී ලංකාව තුළ ම්ලේච්ඡ ත්‍රස්තවාදය ව්‍යාප්ත වීමත් සමග මෙරට ජනජීවිත රැසක් බිලිගත්තේ දහසක් මිනිසුන්ගේ හදවත් කම්පා කරමින්. යුද පෙරමුණට නොබියව සිය සටන මෙහෙය වූ වීරෝදාර හෙළ පරපුරෙහි වත්මන් විරුවන් ලෙසින් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව LTT ත්‍රස්තවාදය මෙරටින් තුරන් කරන්නට ගත් වෑයම සුළුපටු නොවෙයි. ඒ සිය ජීවිත පවා පරතුවට තබමින්. දෙදහස් 9 වසරේ මැයි මස 18 වනදා සියලු ශ්‍රී ලාංකික හදවත් නිදහසේ අරුණලු භුක්ති විඳිමින් සිය යුද ජයග්‍රහණය සැමරීම මෙරට සුවිශේෂිතම සන්ධිස්ථානයක් බවට පත්වනවා. නන්දි කඩාල් කලපුවේදී LTT නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු එම සංවිධානයේ නායකින් මිය යාමත් සමග ත්‍රස්තවාදයට මානුෂීය මෙහෙයුමකින් පසු තිත තබන්නට මෙරට විරෝධාර රණවිරුවන් සමත් වනවා. ලංකා භූමිය තුළ සෑම බිම්මගලක්ම සුරක්ෂිත කරන්නට දිවා රෑ දැල්වී තිබූ මුර දේවතායලි අදටද අප රටට මහත් ආශිර්වාදයක් එක් කරනු ඇති. පසුගිය යුද කාල සීමාවේදී සේම පාස්කු ප්‍රහාරය සහ කොවිඩ් වසංගත අභියෝගය හමුවේද නොසැලී මව්බිම වෙනුවෙන් කැපවූ විරුදරුවන් කියාපාන්නේ අතීත හෙළවීරත්වයයි. පොල් රුප්පාවේ සිනහවේ අරුණලු තල් රුප්පාව දෙසින් විදා හලමින් සාමයේ ආලෝක ධාරා මෙරට තුළ විරාජමාන වන්නේ අභීත විරුවන් හෙළූ ලේ කඳුළු දහදිය සියල්ල මතින්. අද දිනේ පෙට්‍රල් සැපීම සීමා කෙරෙන බැවින් පෙට්‍රල් ලබා ගැනීම සඳහා පෝලිම්වල නොසිටින ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මේ අතර නැවත දැනුම් දෙනතුරු ගෑස් ලබා ගැනීම සඳහා පෝලිම්වල රැඳී නොසිටින ලෙස ලිට්‍රෝ සමාගමද පාරිභෝගික ජනතාවට දැනුම් දෙනවා. ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසන්නේ පෙට්‍රල් රැගත් නෞකාවක් අද මෙරටට ළඟාවීමට නියමිත බවයි. එමෙන්ම එම සංස්ථාව සඳහන් කළ පරිදි ඩීසල් අඩංගු තවත් නෞකා දෙකක් ඉදිරි සති දෙක තුළ මෙරටට ළඟාවීමට නියමිතයි. විශේෂයෙන්ම අද වන විට අපිට ප්‍රමාණවත් ඩීසල් තොග ලැබිලා තිබෙනවා. ඊයේ දවස වෙන විට අපි දිවයින පුරා සියලුම ඉන්ධන පිරවුම් හල් වලට සුපර් ඩීසල් සහ ඔටෝ ඩීසල් කියන දෙකම අපි බෙදා හැරීමේ කටයුතු වල යෙදලා ඉන්නවා. අපි බලාපොරොත්තු වෙනවා අද හවස වෙනකොට අපේ රටේ තිබෙන සියලුම ඉන්ධන පෙරවුම් හල් වලට 1190ක් තමයි සක්‍රියව තිබෙන්නේ. 1300ක් තිබුණට ඒ 1190ටම අවශ්‍ය ඔටෝ ඩීසල් සහ සුපර් ඩීසල් කියන එක අකණ්ඩව ලබා දෙන්න. ඒ කියන්නේ අද දවස් විතරක් ලබා දීලා නවත්තන්න විතරක් නෙවෙයි ඉදිරි සති කිහිපය සඳහාත් අකණ්ඩව ඩීසල් ලබා දීමේ කටයුතු අපි කරන්න අපි බලාපොරොත්තු වෙනවා. නමුත් පෙට්‍රල් පිළිබඳව අපිට ගැටලුවක් තිබෙනවා. අපේ මුහුදු සීමාවේ පසුගිය මාර්තු මාසයේ 28 වෙනිදා පමණ ඉඳලා නෞකාවක් තිබෙනවා. අපිට නමුත් තිබෙන ගැටලුව තමයි මේ සියලු දෙනාම දන්න කාරණාව. මේ රටේ තියෙන මූල්‍ය අර්බුදයත් එක්ක අපිට ඩොලර් නැහැ ඒ අවශ්‍ය නෞකාවලට අවශ්‍ය මුදල් ගෙවලා මිලදී ගැනීමේ කටයුතු කරන්න. අපි බලාපොරොත්තු වෙනවා අද දවසේ හෙට දවසේ මේ නෞකාව නිදහස් කරගෙන මේ කටයුත්ත කරන්න. ඒ නිසා තමයි අපි පහුගිය දින කිහිපේ ඉල්ලීමක් කරේ. මේක අපි හංගන්න දෙයක් නැහැ. අපි ඉල්ලීමක් කරේ තෙල් පෝලිම් වල රැඳිලා ඉන්න එපා කියන එක. පෙට්‍රල් සඳහා පෝලිම් වල රැඳිලා ඉන්න එපා.
මොකද අද දවසෙත් හෙට දවසෙත් කියන දවස් දෙක අපිට මේ බෙදා හැරීම කටයුතු කරන්න තාමත්ම සීමිත තිබෙන තොගත් එක්ක. නොමතුමේ බලාපොරොත්තු වෙනවා සිකුරාදා දවසේ ඉඳලා දවස් 3ක්වත් යනවා අඩුම තරමේ මේ පෙට්‍රල් කියන එකත් මේ සමස්ත ඉන්ධන පෙරවුම් වලට බෙදලා ඉවර කරන්න. එතන දවස් 3ක් විතර යනවා. ඒ නිසා සෙනසුරාදා ඉරිදා වගේ වෙනකොට තමයි අපිට පෙට්‍රල් ඩීසල් කියන දෙක සමස්ත වශයෙන් දෙන්න පුළුවන් නිසා ඒ නිසා තොග එකතු කරන්න එපා. මේ වෙනකොට පොළොන්නාව මුතුරාජවල සහ අනිත් සෑම ඩිපෝවක් මගින්ම ඩීසල් බෙදා හැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු වෙනවා. වෙනදාට පැමිණෙන ඉංගිරත ප්‍රමාණය සමාන ප්‍රමාණයක් මේ වෙනකොට ධාවනයේ වාර්තා කරලා තියෙනවා. සුළු ප්‍රමාණයක් අඩුවෙන් තියෙනවා. මේ වෙනකොට ඩීසල් සම්පූර්ණයෙන්ම දිවයින පුරා සීරුම ඉන්ධන පිරුම් වලට ලබා දීමට කටයුතු කරනවා. මම හිතන්නේ ඩීසල් වල තියෙන තදබදය හෙට දවස වෙනකොට නම් නිමා වෙයි කියලා අපිට විශ්වාසයක් තියෙනවා. මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග ගෑස් ගොඩබෑමේ කටයුතු සිදු කිරීමට නොහැකිවීම හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු ගෑස් ලබා දීම සඳහා පෝලිම්වල රැඳී නොසිටින ලෙස ලිට්‍රෝ සමාගම පාරිභෝගික ජනතාවට දැනුම් දෙනවා. එහි සභාපති විජිත හේරත් මහතා සඳහන් කළේ අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් කොළඹ වරායට නෞකාව රැගෙනවිත් බෞසර් රථ මගින් ගෑස් ප්‍රවාහන කටයුතු සිදු කරන බවයි. ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 160ක් ලැබී ඇති බවත් එම මුදල් ඉන්ධන මිලදී ගැනීමට යොදාගත හැකිද යන්න පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. මෙහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ අද වන විට ණය ගෙවීමට ඩොලර් මිලියනයක්වත් රටට නොමැති බවයි. මේ අද පාර්ලිමේන්තුවේදී මැති ඇමතිවරු දැක්වූ අදහස්. දැන් අපිට අද හાર્ඩ් ඩිෆෝල්ට් එකක් එන බව ආරංචි වෙනවා. ඒ කියන්නේ ලංකාවේ ඉතිහාසයේ ප්‍රථම වතාවට අද තමයි අපි ඇත්තටම ණය නොගෙවන්න බැරි තත්වයකට පත් වෙන්නේ. අපිට දවස් 30ක ග්‍රේස් පීරියඩ් එකක් හම්බුණා. ඒ ග්‍රේස් පීරියඩ් එක අද ඉවර වෙනවා කියලා තමයි ආරංචි. දැන් අපිට ආරංචි වෙන විදිහට මේක ගෙවීමක් කරගන්න බැරි වුණොත් මේක ඩොමිනෝ එකක් වගේ අනිත් ඒවා ඔක්කොම වැටෙනවා. අලි සබ්රිමයිතුමා මං හිතන්නේ ඔහු විශ්වාස කරා ඒ පළවෙනි දවස් 30 ඇතුළත ලීගල් ඇඩ්වයිසර්ස්ලයි ෆයිනෑන්ෂල් ඇඩ්වයිසර්ස්ලයි පත් කරගන්න පුළුවන් වෙයි කියලා. මං දැන් මේක නැති අවස්ථාවේදී අපි අද මොකක්ද කියන්නේ? ISBs ඇතුළු මල්ටිලැටරල්ස් ඇරුණාම අනිත් අයට ගෙවන්නේ නැහැ කියන එක පහුගිය මාසේ අප්‍රේල් මාසේ 12 වෙනිදා තීරණය කරා. ඒ තීරණය කරන්නට හේතු වුණේ වෙන විකල්පයක් නැති හින්දා. ඒ රටක් ඇටියට තීරණය කරලා හાર્ඩ් ඩිෆෝල්ට් එකට යනවට වඩා හොඳ දේ තමයි අපි අනවුන්ස් කරලා ඩිෆෝල්ට් කරන එක. වෙන කරන්න දෙයක් නැති හින්දා ඒක තමයි ඇත්ත. ඉතින් ඒක කවුරු ආවත් මේක අපිට මේ අවුරුද්දේ අපිට විශාල ප්‍රශ්නයක් තියෙනවා. බිලියන 6ක් ගෙවන්න තියෙනවා. අපි ISB නොගෙව හිටියත්, බයිලැටරල් නොගෙව හිටියත් අපිට මල්ටිලැටරල් නොගෙව හින්න බෑ. මොකද ඒක මේකට IMF එකට ගෙවන්න ඕන එක, වර්ල්ඩ් බැංක් එකට ගෙවන්න ඕන එක අපිට නොගෙව හිටියොත් ඒ එන ආධාරත් එන්නේ නැහැ. ඒකයි අපිට වෙලා තියෙන ප්‍රශ්නේ. මහ බැංකුව අධිපතිතුමා සහ භාණ්ඩාගාරයේ ලේකම්තුමාගෙන් ලැබුණු තොරතුරු අනුව ඔවුන්ගේ ඔක්කොම ෆයිනලිටිස් කරලා ඉවරයි. ඒගොල්ලන්ගේ රෙකමෙන්ඩේෂන් එක එතක recommendation එකක් ඇටියට කැබිනට් එකට එන්න ඕනේ. Cabinet is the appointing authority. If that happens, I think we should be able to appoint them as soon as possible. දැනට ලෝක බැංකුවෙන් අපිට ඊයේ ඩොලර් මිලියන 160ක් හම්බුණා. ඒ 160 තෙල් වලට යොදවන්න බෑ. අපි අහනවා පුළුවන් නම් අපිට අවස්ථාව දෙන්න තෙල් වලට යොදවන්න කියලා. ආසියානු සංවර්ධන බැංකුවෙන් ඒ වගේ මුදලක් දෙන්න තියෙනවා. ඒත් අපිට මිලියන 3ක් ගෙවන්න බැරි වුණේ නිසා හිර වෙලා තියෙන ඒකට මුදල් හොයාගෙන යන්නේ. මේ ප්‍රශ්න විසඳන්න තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඒකයි දෙපැත්තෙම සහයෝගය ඉල්ලන්නේ. ඒකයි මම කිය පාර්ලිමේන්තු කමිටු ක්‍රමයේ මාර්ගයෙන් අපි ඔක්කොම එකතු වෙලා ඒ ගැන අපි එනසුමානේ සාකච්ඡා කරමු. ස්ථාවර නියෝග 111 කියන කාරණය අධීක්ෂක කාරක සභාව. දැන් මේ අධීක්ෂක කාරක සභාව යලි පණ ගන්නවයි කියලා කිව්වා. ඒතර අධීක්ෂක කාරක සභාව ස්ථාවර නියෝග අනුව පත් කරන්න පුළුවන් උපරිම 20යි. ඊට වඩා අඩු සංඛ්‍යාවක් පත් කරන්න පුළුවන්. ඒක තේරීම් කාරක සභාව විසින් කරන්න ඕන. මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. දැන් තේරීම් කාරක සභාව රැස්ලා තියෙනවද? පත් කරන ආංශික අධීක්ෂක කාරක සභාව සංඛ්‍යාව නිර්ණය කරලා තියෙනවද? එකඟතාවයකට පැමිණියා රජය අධීක්ෂණ කාරක සභාව තවත් බලවත් කරමින් විධායක කාරක සභාව හිමි බලතල ක්‍රියාත්මක කරන්න සකස් කරන්න. ඒ අනුව ජනාධිපතිතුමාත් අපට ඒ බලතල අග්‍රාමාත්‍යතුමාට පවරලා තියෙනවා සාකච්ඡා කරලා පාර්ලිමේන්තුව ඇතුලේ අමාත්‍යංශයක් හැම අමාත්‍යංශයකටම පුළුවන් ආකාරයේ මේ කාරක සභා පීඨවන්න. පාර්ලිමේන්තුවේ බලතල වැඩි කිරීමයි අපේ අරමුණ කියන ගරු කතානායකතුමා ඒ උත්සාහය දරුවා. වල්නාසක නැති නිසා ගරු කතානායකතුමනි දැන් වතුර නිකුත් කරාට ගොවියන්ට ගොවිතැන් කරන්න විදියක් නැහැ. ඉතින් ඒ නිසා මම විශේෂයෙන්ම අගමැතිතුමාගෙන් අහන්න කැමති පොහොර සම්බන්ධව. දැන්ට අනුයුක්ත කළ තියෙන පෝර ඔක්කොම ගෙනත් දෙනවා. ඒත් මං හිතන්නේ සම්පූර්ණයෙන්ම රට උවමනා පෝර දැන්ට තියෙනවා කියලා.
අපිට තියෙන්නේ මහකන්නේට සම්පූර්ණයෙන් පෝර ලබා ගන්න. ඒ පෝර ලබා ගන්න අවස්ථාවේදී මම කියන්න කැමතියි අපිට සිදුවෙන යුක්‍රේන් යුද්ධ නිසා ලෝකේ පෝර හිඟයක් තියෙනවා. ඒකට මුහුණ දීලා මිල වැඩි කරලා ක්‍රියා කරන්න. පසුගිය වසරේ පැවැත්වීමට තිබූ 2021 සාමාන්‍ය පෙළ විභාගය මැයි 23 වනදා සිට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් බව විභාග කොමසාරිස් ජෙනරාල් LMD ධර්මසේන මහතා පවසනවා. මේ අතර තවමත් විභාග ප්‍රවේශපත්‍ර නොලැබුණු අයදුම්කරුවන් හට එම ප්‍රවේශපත්‍ර ලබාගත හැකි ආකාරය පිළිබඳවද අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා සඳහන් කළා. මෙවර පාසල් අයදුම්කරුවන් 4,07,129ක් පෞද්ගලික අයදුම්කරුවන් 1,10,367ක් සමස්තය 5,17,496ක් දෝල පුතාලා ඉන්නවා සිංහල දෙමළ මුස්ලිම් දෝල පුතාලා. ඒ වගේම විභාග මධ්‍යස්ථාන 3,844යි සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 542යි. එතකොට මේ විභාගයට දැන් සියලු කටයුතු සූදානම් වෙලා ඉන්නවා. මන්ට පොදුවේ කියන්න තියෙන කාරණයක් තියෙනවා. දැනට ප්‍රවේශපත්‍ර සියලුම ප්‍රවේශපත්‍ර යොමු කළ අවසන්. එතකොට අපේ විදුහල්පතිතුමන්ලා සහ තුමියන්ලගෙන් ඉල්ලා සිටිනවා නොපමාව තමන්ගේ දරුවන්ගේ ප්‍රවේශපත්‍රය ලබා දෙන්න කියලා. කාලසටහන දරුවන්ට ලැබෙන ප්‍රවේශපත්‍රයේ කාලසටහන තියෙනවා. ඒ කාලසටහන අනුව ඒ කටයුතු සූදානම් කරගන්න ඕන. විශේෂයෙන් පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍රය ටිකක් ප්‍රමාද වෙන්න පුළුවන්. මොකද අපි පෙරේදත් 120ක් විතර ප්‍රමාණයක් පෙරේද දැම්මේ. ඒ නිසා අදත් මට දුරකථන ඇමතුම් කීපයක් ලැබුණා. තවම ප්‍රවේශපත්‍රය ප්‍රදේශ කීපයකට ඇවිල්ලා නැහැ කියලා. ඉතින් ඒගොල්ලන්ට මම කිව්වා ක්‍රම දෙකක් තියෙනවා. එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් තමන්ගේ හැඳුනුම්පත් අංකය යොදාගෙන. එහෙම නැති වුණොත් අපේ නම්බර් ටෙලිෆෝන් අංක දෙකක් තියෙනවා. 2,784,208 2,784,537 කියන නම්බර්ස් දෙකට කතා කරලා පුළුවන් ප්‍රවේශපත්‍ර පිළිබඳ විමසීමක් කරන්න ෆැක්ස් එකක් හරි ගෙන්න ගන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් දින 5කට පෙර සියලු දේශන සහ අදාළ උපකාරක පන්ති ආදිය නවත්තනවා. එතකොට ඒ නැවැත්වීම 5කට පෙර තමයි කරන්නේ. නමුත් මෙවර රටේ පවතින තත්ත්වය අනුව 17 වෙනිදා රාත්‍රී 12 සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වුණු මේ නීතිය අපි ක්‍රියාත්මක කරන්නේ 20 වෙනිදා රාත්‍රී 12 සිට. එතකොට එයාට පුළුවන් සිකුරාදා රාත්‍රී 12 දක්වා සම්මන්ත්‍රණ වලට නැත්නම් පන්තිවලට නැත්තම් සූම් තාක්ෂණය ඔස්සේ පන්තිවලට මේ සියලු දේට සහභාගී වෙන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. හැබැයි සිකුරාදා රාත්‍රී 12න් පස්සේ බෑ. මේ අතර සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වෙන කාලසීමාව තුළ අතිරේක බස් රථ යෙදවීමට මෙවර කටයුතු කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කින්ස්ටඩි රණවක මහතා පවසනවා. සාමාන්‍යයෙන් අපි සිසුසරිය බස් රථ සෑම විභාගයක් පැවැත්වෙනකොටම ලබා දෙනවා. හැබැයි මේවර ඊට ඔබට ගිහිල්ලා අතිරේක බස් රථ යොදවන්නට අපි දැනුම් දීලා තියෙනවා ඒ කට්ටියට. මොකද පෞද්ගලික වාහන අඩු වාතාවරණයක් යටතේ දරුවන්ට විභාග මධ්‍යස්ථාන වලට වෙලාවට පැමිණෙන්නට අපිට අවශ්‍ය තරම් බස් රථ යොදවන්නට සිදු වෙලා තියෙනවා. ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා දරුවන්ට විභාග මධ්‍යස්ථාන වලට පැමිණීමටත් විභාගය අවසන් වෙලා ඔවුන්ගේ නිවෙස්වලට යාමටත් අතිරේක බස් රථ ප්‍රමාණයක් යොදවන්නට සිදු වෙයි කියලා. නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වීම හේතුවෙන් ඉදිරි දින කිහිපයේත් පළාත් රැසකට වැසිවාර කිහිපයක් අපේක්ෂිත බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව දිවයිනේ බස්නාහිර සබරගමුව මධ්‍යම වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි. සබර්ගමුව පළාතේත් මහනුවර නුවර එළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තද වැසිද අපේක්ෂිතයි. එමෙන්ම උතුරු පළාතේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඊට අමතරව මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර 40 සිට 50ක පමණ තද සුළං ඇතිවිය හැකි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. මේ අතර වැසි ලැබීමත් සමග විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇතැයි විදුලි බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා. මේ වන විට බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම 50% ඉක්මවා ඇති බවයි
විදුලි බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන්ගේ සංගමේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා සඳහන් කළේ. එමෙන්ම මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුළ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් කාසල්රී සහ මවුසා කැලේ ජලාශවල ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පවසනවා. මවුසා කැලේ ජලාශයේ ජල මට්ටම අඩි 48 දක්වා ඉහළ ගොස් ඇති බවත් කාසල්රී ජලාශයේ ජල මට්ටම අඩි 119ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පෙන්වා දෙන්නේ. මේ අතර කළුගඟ පිටාර ගැලීම හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ අඟුරුවාතොට කෙසෙල් හේනාව ඇතුළු ප්‍රදේශ රැසක් ජලයෙන් යටව ගොස් තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ මහා ඔය අත්තනගලු ඔය කැලණිගඟ කළුගඟ බෙන්තරගඟ ගිංගඟ සහ නිල්වලා ගඟ අවට පහත් බිම් ප්‍රදේශවල පදිංචිව සිටින ජනතාව ඉදිරි දින කිහිපයේ සැලකිලිමත්ව කටයුතු කරන ලෙසයි. මේ අතර කළුතර මහනුවර කෑගල්ල නුවර එළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට පනවා ඇති නායෑමේ අනතුරු ඇඟවීම තවදුරටත් ක්‍රියාත්මක වන බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළා. රීචුවේ ආර්යා ළමා රෝහලේ මේ වන විට ඖෂධ වර්ග 40ක පමණ හිඟයක් පවතින බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා පවසනවා. කෙසේ වෙතත් ඒ මහතා පවසන්නේ රෝහලට ඇතුළත් කරන සෑම දරුවෙකුටම අවශ්‍ය ප්‍රතිකාර කිරීමට කටයුතු කරන බවයි. මම හිතන්නේ දිවයිනේ බොහෝ රෝහල්වල යම් ඖෂධ වර්ගවල ඌනතාවයන් නැති වෙලා තියෙනවා. මොකද ඖෂධ වර්ග ගත්තොත් සාමාන්‍යයෙන් ඖෂධ වර්ග ලංකාවේ 3000කට අධික ප්‍රමාණයක් පාවිච්චි කරනවා. ඒ වගේම ශල්‍ය පරිභෝග ද්‍රව්‍ය ගත්තම 6000කට ආසන්න ප්‍රමාණයක් භාවිතා කරනවා. මේ ද්‍රව්‍ය වලින් යම්කිසි ප්‍රමාණයක් යම් රෝහල් වල විවිධ මට්ටමින් ඌනතාවයන් තියෙනවා. රිජ්ජේ ආර්යා ළමා රෝහල ගත්තමත් එම රෝහලෙත් ඖෂධ වර්ග මේ වෙන විට 30ක 40ක වගේ ප්‍රමාණයක යම් ඌනතාවයන් ඇති වෙලා තියෙනවා. ඒ කෙසේ වුණත් අපි රෝගී සත්කාර සේවාවන් හරියාකාරව පවත්වාගෙන යාම සඳහා කටයුතු කරනවා. විශේෂයෙන්ම රිජ්ජේ ආර්ය ළමා රෝහලේ කිසිම දරුවෙකුට ප්‍රතිකාර කිරීම අපි නතර කරලා නැහැ. ඒ වගේම කිසිම දරුවෙකු ප්‍රතිකාර නොදී අපි හරවා යවලා නැහැ. ඒ වගේම ශල්‍ය කර්ම කියන ඒවා අපි කල්දායමට කටයුතු කරලා නැහැ. මොකද කුඩා දරුවන් ඉන්න නිසා මේ ප්‍රතිකාර කටයුතු මේ අත්‍යවශ්‍ය ඖෂධ කෙසේ හෝ ලබාගෙන අපි මේ සේවාවන් පවත්වාගෙන යාම සඳහා කටයුතු කරනවා. මේ අවස්ථාවේදී මම ප්‍රකාශ කරන්න ඕන අපගේ රටේ මෙන්ම පිට රටවල් වල ජීවත් වෙන අනිකුත් පුජ්‍යලයන්ගේ ඒ සහාය පරිත්‍යාගශීලීන්ගේ සහාය අපිට නොමදව මේ අවස්ථාවේදී ලැබෙනවා. මම ඒ පරිත්‍යාගශීලී සියලුම දෙනාට මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙන්න කැමැතියි. මොකද ඔබගේ ඒ පරිත්‍යාගයන් අපිට ඉතාමත්ම වටිනවා. මේ අවස්ථාවේදී අපගේ සේවාවන් හරියාකාරව කරගෙන යාම සඳහා ඒ ඉවහල් වෙනවා. ඒ වගේම මේ ඖෂධ හෝ ශල්‍ය පරිභෝග ද්‍රව්‍ය වල හෝ වෙනත් ඒ ද්‍රව්‍යයන් වල ඌනතාවයක් නිසා කිසිම රෝගියෙකු මිය යාමට ලක් වෙලා නැහැ. සව මාස 2.5ක 3ක පමණ කාලයකදී මෙම ඇනුම් කරන ලද ඖෂධ ලැබීමට නියමිතයි. ඒ දක්වා තමයි මේ ගැටලුකාරී තත්ත්වය තියෙන්නේ. ඉතින් අපි සියලුම රටේ සියලු දෙනාගේම ඉල්ලා සිටිනවා කිසිම කෙනෙක් රෝහලකට යන්න බියවන්න එපා, පැකිලෙන්න එපා. ඔබට යම්කිසි රෝගී තත්ත්වයක් තියෙනවා අනිවාර්යයෙන්ම ඔබ රෝහලට යන්න. කිසිම රෝහලකින් රෝගීන් හරවා යැවීමක් සිද්ධ කරන්නේ නැහැ. ඔබට ඒ අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒ වගේම රෝහල් කටයුතු කරන සියලුම කාර්ය මණ්ඩලය සූදානම්ෙන් සිටිනවා. ගත වූ දිනේත් මෙරටින් 20ට අඩු වගේක කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යායකකය සඳහන් කළා. ගත වූ දිනේ මෙරටින් දෛනික කොවිඩ් ආසාදිතයන් 11 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය දැනුම් දී තිබෙනවා. ඒත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 6,63,689ක් ලෙසයි දැක්වුණේ. මේ අතර ගත වූ දිනේ මෙරටින් කිසිදු කොවිඩ් ආසාදිත මරණයක් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් දැනුම් දී තිබෙනවා. කෙසේ වෙතත් මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16,511ක් ලෙසයි. අඛණ්ඩව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 20ට වඩා අඩු අගයක පැවතියත් වසංගත අවදානම තවදුරටත් එලෙසින්ම පවතින බැවින් ජනතාව තවදුරටත් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව කටයුතු කළ යුතු බව සෞඛ්‍යංශ දැනුම් දී තිබෙනවා. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 250ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,46,928ක් ලෙසයි. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්.
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව දෙගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ පසුගිය වසරේ මැයි මාස 15 වනදා දක්වා ඩෙංගු රෝගීන් 9545 දෙනෙකු වාර්තා වී තිබූ අතර මෙම වසරේ පසුගිය 15 වනදා වන විට ඩෙංගු රෝගීන් 19908 දෙනෙකු වාර්තා වී ඇති බවයි. පසුගිය සති 8ක කාලය තුළ ඩෙංගු රෝගීන් වාර්තා වීම සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත් මේ වසරේ මේ දක්වා ඩෙංගු මරණ 6ක්ද වාර්තා වී ඇති බවත් ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළා. මැයි මාසයේ මේ දක්වා වාර්තා වූ සමස්ත රෝගීන්ගෙන් 43%ක් බස්නාහිර පළාතෙන් හමු වී ඇති අතර ගාල්ල, ත්‍රිකුණාමලය, මහනුවර, මඩකලපුව, යාපනය සහ රත්නපුර දිස්ත්‍රික්කවලද රෝගීන් වාර්තා වීම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. මෙම තත්ත්වය මත අධි අවදානම් සහ අවදානම් කලාප ලෙස හඳුනාගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශ 148ක විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් අද සිට ලබන 24 වනදා දක්වා ක්‍රියාත්මක බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් ජූනි මාස සිට 50%කින් කපා හැරීමට තීරණය කර තිබෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා විසින් එම පියවරගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඊට අමතරව අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවය සඳහා වෙනත් රජයේ ආයතනවලින් අනියුක්ත කර සිටි සේවකයන් 26 දෙනෙකු ආපසු මුල් ආයතනවලට යවා ඇති බවත් වෙනත් රජයේ ආයතනවලින් ලබාගෙන තිබූ වාහන 16ක්ද ආපසු බාර දී ඇති බවත් වාර්තා වනවා. මේ අතර කුඩා සේවක මණ්ඩලයක් සහ සීමිත සම්පත් මගින් අග්‍රාමාත්‍ය කාර්යාලයේ රාජකාරී කටයුතු සිදු කර වියදම් කපා හැරීමටයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී ඇත්තේ. එම ක්‍රියාව ආදර්ශයට ගෙන අනෙකුත් රාජ්‍ය ආයතන සහ අමාත්‍යාංශ වියදම් අඩු කිරීමට පියවර ගත යුතු බවත් ඒ සඳහා ක්‍රියාමාර්ග සොයා බැලීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා අවධාරණය කර තිබෙනවා. අවධානය විදෙස් පුවත් වෙත. අයහපත් කාලකුණේ හේතුවෙන් ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඉන්දියාවේ ඊසාන දිග කලාපය වන ඇසෑම් ප්‍රාන්තයට ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් දැඩි ගංවතුර සහ නායෑම් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව එම ප්‍රාන්තයේ ගංවතුර සහ නායෑම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 11 දෙනෙකුට දිවි අහිමි වී ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දී ඇත්තේ. ගංවතුර හේතුවෙන් දුම්රිය ස්ථාන කිහිපයක් වසා දමා ඇති බව ඇසෑම් ප්‍රාන්ත දුම්රිය බලධාරීන් දැනුම් දී තිබෙනවා. පවතින ගංවතුර හේතුවෙන් දුම්රිය කිහිපයක් ඇතුළු යටිතල පහසුකම් රැසකට හානි වී ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම ප්‍රාන්තයේ මාර්ග සහ පාලම් නායෑම් වලින් ප්‍රාන්තයේ ලක්ෂ 2කට ආසන්න ජනතාවක් සිරවී සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. කෙසේ වෙතත් විපතටපත් පුද්ගලයන් උදෙසා ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. මේ වන විට කොවිඩ් වසංගත කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇති උතුරු කොරියාව තුළ වසංගත ව්‍යාප්තිය සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. කෙසේ වෙතත් ඔමික්‍රෝන් ප්‍රවේදය ව්‍යාප්තිය හමුවේ උතුරු කොරියාව අර්බුද රැසකට මුහුණ දෙනු ඇති බව ජගත් සංවිධානය දැනුම් දී තිබෙනවා. ඒ අනුව ඒ සඳහා අවශ්‍ය සහාය ලබා දීමටද ජගත් සංවිධානය සූදානම් බවයි දැනුම් දී ඇත්තේ. මීට පෙර උතුරු කොරියාව සිය කොවිඩ් වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් වාර්තා නොකළ අතර පසුගිය දින කිහිපයේදී එරටින් වෛරස ආසාදනය වීමේ ප්‍රවණතාවක් පවතින බවට තොරතුරු අනාවරණය කරනු ලැබුවා. ඒ අනුව එන්නත්කරණය ක්‍රියාත්මක නොවූ රටක් වන උතුරු කොරියාවේ වැසියන් මිලියන 1.5ක් ඔමික්‍රෝන් ප්‍රභේදයේ මූලික ලක්ෂණ පෙන්නුම් කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. හෙට මැයි 19 වෙනිදා ශ්‍රී ලංකාවේ බෞද්ධ කාන්තා අධ්‍යාපනය නගා සිටුවීම වෙනුවෙන් අප්‍රතිහත ධෛර්යයෙන් කැපවුණු සුදු අම්මා හෙවත් මාරි මියුසියස් හිගින්ස් මැතිණිය උපත ලබා ඇත්තේ 1865 වසරේ මැයි මාස 19 වන දිනයි. ඇය මියුසියස් විද්‍යාලයේ ආරම්භක විදුහල්පතිනියද වනවා. වෙනේරා අභ්‍යවකාශ වැඩසටහන යටතේ දියත් කළ වෙනේරා වන් යානය සිකුරු ග්‍රහයා පසු කරමින් වෙනත් ග්‍රහලෝකයක් වෙත පියාසර කළ මිනිසා විසින් සාදන පළමු අභ්‍යවකාශ යානය ලෙස නම් කර ඇත්තේ 1961 වසරේ මැයි මාස 19 වන දිනයි. අඟහරු ගවේෂණ වැඩසටහන යටතේ සෝවියට් සංගමය විසින් මාස් 2 යානය ගුවනට දියත් කර ඇත්තේ 1971 වසරේ මැයි මාස 19 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.